ඔබ දන්නවා මෙඩිකල් ක්ලිනික් තුළින් අප ඔබ දැනුවත් කර තිබෙනවා විටින් විට විවිධාකාරයේ ශල්‍ය කර්ම පිළිබඳව. එහිදී අප ඔබගේ අවධානයට යොමු කර තිබෙනවා ඔබගේ ශරීරයේ රෝගී තත්ත්වයන්ට කරන ප්‍රතිකාර ක්‍රම වශයෙන් සිදු කරන්නා වූ විවිධාකාරයේ ශල්‍ය කර්ම. ඔබ කුමක් දසා තිබෙන්නේ ප්ලාස්ටික් සැත්කම් එසේත් නැත්නම් ප්ලාස්ටික් සර්ජරි පිළිබඳව. ඇතැමට රූපලාවන්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ යම් කිසි දෙයක් අසහතුවට සැක නැහැ. නමුත් ඊට අමතරව ප්ලාස්ටික් සර්ජරි එසේත් නැත්නම් ප්ලාස්ටික් සැත්කම් කියන්නේ අද වන විට ලෝකයේ බොහෝ රෝගාබාධවලට ප්‍රතිකාරයක් වශයෙන් යොදා ගැනීමට දියුණු වූ තාක්ෂණික ශල්‍ය කර්ම ක්‍රමයක්. ඉතින් ඒ නිසාම අද දිනේ අප හිතුවා ප්ලාස්ටික් සැත්කම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඒ සඳහා අපගේ ආරාධනයෙන් අප සමග එකතු වෙනවා ප්ලාස්ටික් සැත්කම් එසේත් නැත්නම් ප්ලාස්ටික් සර්ජරි පිළිබඳ විශේෂඥ වෛද්‍ය අමිල සිරිවර්ධන වෛද්‍යතුමා. මා කැමතියි මේ ප්ලාස්ටික් සර්ජරි එසේත් නැත්නම් ප්ලාස්ටික් සැත්කම් කියන වචනයේ අර්ථ ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්න වැඩසටහන ආරම්භයේදී ප්ලාස්ටික් සැත්කම් කුමන දේ සඳහා යොදා ගන්නා වූ එසේත් නැත්නම් කුමන ප්‍රතිකාර සඳහා යොදා ගන්නා වූ ක්‍රමවේදයද අද වනවිට මේ කෙතරම් දුරට දියුණු වී තිබෙන ශල්‍ය කර්ම ක්‍රමයක්ද? ඔව් නන්දන, ඇත්තටම ප්ලාස්ටික් සැත්කම් කියන්නේ අද ලෝකයේ බොහොම දියුණු ශල්‍ය කර්ම විශේෂයක්. මේක යුරෝපයේත් ආසියාවෙත් ඒ වගේම ලෝකයේ හැම රටකමත් බොහොම වශයෙන් දියුණු වෙලා තියෙනවා රෝගාබාධ සඳහාත් ඒ වගේම රූපලාවන්‍ය වැඩි දියුණු කර ගැනීම සඳහාත්. මේ ප්ලාස්ටික් සැත්කම් ගැන ඇයි මේ ප්ලාස්ටික් කියන වචනය ආවේ කොහොමද කියලා ගොඩක් අය කතා කරනවා. සමහරු හිතනවා මේකට මේ ප්ලාස්ටික් එදිනදා භාවිත කරන ප්ලාස්ටික් යොදා ගන්නවාද කියලා. ඇත්තටම මේ ප්ලාස්ටික් කියන වචනේ ආවේ ග්‍රීක වචනයක් විදිහට ප්ලාස්ටිකෝස් කියන වචනයෙන්. ඒකෙන් කියන්නේ මේක නැවීම, හැංගීම සහ නැවත ප්‍රතිසංවිධානය කිරීම වගේ තේරුමක් තමයි එන්නේ. ඒතකොට මේ ප්ලාස්ටික් සැත්කම් වලින් අපි කරන්නේ යම් කිසි කෙනෙක්ගේ ශරීරයේ කිසියම් අඩුපාඩුවක් තියෙනවා නම්, නැත්නම් විකෘතිතාවයක් තියෙනවා නම්, නැත්නම් කොටසක් අඩු නම් ශරීරයේ වෙනත් ප්‍රදේශවල තියෙන පටක භාවිතා කරලා මේක යථා තත්ත්වයට පත් කිරීම රූපය වශයෙන් සහ ක්‍රියාකාරීත්ව වශයෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ශල්‍ය කර්ම විශේෂයක් තමයි මේ ප්ලාස්ටික් සැත්කම් කියලා අපි හඳුන්වන්නේ. වෛතුන් මම හිතන්නේ ඔබ හොඳ පූර්විකාවක් සැපිවුවා. මොකද වැඩසටහන නරඹන බොහෝ දෙනෙක් ඇතැම් විට සිතා සිටින්නේ මේ ප්ලාස්ටික් සර්ජරි එසේත් නැත්නම් ප්ලාස්ටික් සැත්කම් කිව්වහම මෙය කෘත්‍රිම ප්ලාස්ටික් වර්ගයක් ඇතැම් විට යොදාගෙන කරන වූ ශල්‍ය කර්ම ක්‍රමයක් කියලා. ඔබ විශේෂයෙන් සඳහන් කළා මෙය ශරීරයේ වෙනත් පටකයක් යොදාගෙන ආසාදනයට හෝ අනතුරකට හෝ ලක් වී තිබෙන පටකයක් නිවැරදි කිරීමට ගන්නා යාන්ත්‍රණය කියන කාරණාව. ඉතින් මම කැමති දැනගන්න දැන් අපේ වෛද්‍ය විද්‍යාව බොහෝ කාලයකට පෙර සිට දියුණු වෙමින් පවතින දෙයක් මේ ප්ලාස්ටික් සර්ජරි. කොහොමද මේ ඉතිහාසයේ කොමන කාලයක සිටන්ද මේ පැවතගෙන ඉන්නේ ඇත්තට? ඔය ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව පටන් ගත්තේ යුරෝපයෙන් එහෙම නැත්නම් ඇමරිකාවෙන් කියලා. ඒ වුණාට ඇත්තටම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යයේ පියා වශයෙන් අපි සලකන්නේ ඉන්දියාවේ හිටපු වෛද්‍ය වෙදදුරුතුමෙක් ශුශ්‍රුත කියලා. ඒ කියන්නේ මීට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉන්දියාවේ හිටපු ශුශ්‍රුත කියන වෛද්‍යවරයා තමයි ඉස්සෙල්ලාම ප්ලාස්ටික් ශල්‍ය කර්ම ලෝකට හඳුන්වලා දුන්නේ. ඉස්සෙල්ලාම නහයක් කැඩිච්ච කෙනෙක්ගේ නහයක් කොහොමද හදන්නේ? ඒ වගේ දේවල් ලෝකට හඳුන්වලා දුන්නේ මෙන්න මේ ශුශ්‍රුත කියන වෛද්‍යවරයා. එතනින් තමයි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ලෝකෙට ව්‍යාප්ත වුනේ. එතනින් ඒ ශුශ්‍රුත කියන වෙදදරුතුමාගේ සත්කම් පිළිබඳ ලියවිලි මුලින්ම තිබුණේ සංස්කෘත භාෂාවෙන්. ඒක පරිවර්තනය වෙනවා අරාබි භාෂාවට. ඊට පස්සේ අරාබිය හරහා මේ ලියවිලි යනවා යුරෝපයට. එතකොට තමයි යුරෝපයේ ව්‍යාප්ත වෙන්නේ මේ සත්කම් පිළිබඳව. ඊට පස්සේ යුරෝපයේ පිරිසක් ඉන්දියාවට ඇවිල්ලා අවුරුදු 20ක් විතර මේ සත්කම් ඉගෙන ගන්නවා. එතකොට පළවෙනි වාර්තාගත ශල්‍ය කර්මය 1715 නහයක් හදන එක වාර්තා වෙනවා ජෙන්ටල්මන් කෙන සංග්‍රහයේ. ඉතින් ඒකත් කරන්නේ ඉන්දියාවේ ඉන්න වෛද්‍යවරයෙක්. ඊට පස්සේ වෛද්‍යවරයා යටතේ පුහුණුව ලැබූ යුරෝපීය වෛද්‍යවරයෙක් යුරෝපයේදී 1815 තමයි මුල්ම විශාලම ප්ලාස්ටික් සත්කම කරන්නේ. ඒතර මේක ඇත්තටම ආසියාවේ ඉඳලා යුරෝපයට ව්‍යාප්ත වූ විශේෂ කලාවක් විදියට මට සලකන්න පුළුවන්. ඔබ සඳහන් කළේ විශේෂ කාරණාවක් බටහිර වෛද්‍ය විද්‍යාවට ආසියාවෙන් හඳුන්වා දෙන ලද ශල්‍ය කර්ම විශේෂයක් අතීතය සොයා බැලුවහම ප්ලාස්ටික් සර්ජරි කියන්නේ. වයිතුන් මම කැමති දැනගන්නට දැන් ශ්‍රී ලංකාවට මේ හඳුන්වා දී කොපමණ කාලයක් වෙනවද? ඊට අමතරව රූපලාවන්‍ය කටයුතු සඳහා පමණක් නෙවෙයි මේ සැත්කම් සඳහා අපගේ කිසියම් අනතුරක් නිවැරදි කිරීමටත් යොදා ගන්නට පුළුවන් මෙවැනි කටයුතු රජයේ රෝහල් වල මේ වෙනට සිදුවීම් පවතිනවාද කියන කාරණා. ඔව් රජයේ රෝහල් වල ප්ලාස්ටික් සැත්කම් සිදු වෙනවා. මේ දැනට ප්‍රධාන රජයේ රෝහල් වල කොළඹ, කළුබෝවිල, ගාල්ල, නුවර, අනුරාධපුරය ඒ වගේ ප්‍රධාන රජයේ රෝහල් වල ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම ප්ලාස්ටික් සැත්කම් සිදු වෙනවා. අපි ප්ලාස්ටික් සැත්කම් කතා කරනවා නම් අපි මේ රජයේ රෝහල් වල අපි රූප ලාවන්‍ය සම්බන්ධ ප්ලාස්ටික් සැත්කම් සිදු කරන්නේ නැහැ. නමුත් අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වෙලා විකෘතිතාවයට පත් වෙලා තියෙනවා නම් උපතින්ම ඔබේ විකෘතිතාවය
තියෙනවා නම් ඒ වගේ මොන හරි රෝගාබාධයකට ප්‍රතිකාරයක් විදියට කරන්න පුළුවන් උපරිම මට්ටමේ ප්ලාස්ටික් සැත්කම් රජීය රෝහල් වල සිදු වෙනවා. ඔයතුමනි දැන් අප දන්නවා අනිකුත් ශල්‍ය කර්ම ගැන කතා කරද්දී විශේෂයෙන් අප හිතමු ප්‍රසවාහන ආයුර්වේදයේ එසේත් නම් එයට අනන්‍ය කොටසක් තිබෙනවා. ඊට අමතරව අප සඳහන් කරොත් තොරැසික් සර්ජරි වෙන්න පුළුවන් උරස් කුහරයේ අදාළ ශල්‍ය කර්ම විශේෂයක් තිබෙනවා. ඒ වගේ අපගේ ශල්‍ය වෛද්‍යවරුන් අපගේ ශරීරයේ කොටස් වලට බෙදාගෙන තමයි ඉදිරියට ගෙන යන්නේ. මොකද ඒ වෛද්‍ය විද්‍යාවේ පහසු සඳහා තිබෙනව බෙදීමක් නෑ. ප්ලාස්ටික් සර්ජරි කියනකොට එවැනි බෙදීමකට ලක් වෙනවද? ඇතම ප්ලාස්ටික් සර්ජරවදී ශරීරයේ බෙදීමට ලක් වෙන්නේ නැහැ. අපි හිසේ සිට පාදාන්තය දක්වා කිසියම් ආකාරයක විකෘතිතාවයක් තියෙනවා නම් ඒ වගේම පටකවල අඩුවක් තියෙනවා නම් එහෙම නැත්නම් හදිසි අනතුරකදී හානියක් සිදු වෙලා තියෙනවා නම් ඒ යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා වෙත පැවරෙනවා. ඒ නිසා අපිට එහෙම බෙදීමක් ලක් වෙන්නේ නැහැ. හැබැයි මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යාවේ ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවා. එකක් තමයි රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරි කියන්නේ. ඒ කියන්නේ නැවත යථා තත්ත්වයට පත් කිරීමේ සර්ජරි. ඒක තමයි අපි රජ රෝහල් වල ගොඩක් කරන්නේ. අපි හිතමු ඔබ ඇක්සිඩන්ට් වෙලා එනවා නම් එහෙම නැත්නම් ඔබට උපතේදීම එන විකෘතිතාව තියෙනවා නම් සමහරුන්ගේ හිසේ අත්පාවල එතකොටම තොල සහ තල්ල අන්න ඒ වගේ අවස්ථාවල විකෘතිතා තියෙනවා නම් ඔබ යොමු කරන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට. ඒ වගේම ඔබේ මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරේ විද්‍යාවේ අපි රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරි පැත්තේ ඇත්තටම කොටස් 4ක් තියෙනවා. එකක් තමයි හෑන්ඩ් සර්ජරි. ලංකාවේ මේ හෑන්ඩ් සර්ජරි කියන එක කියන්නේ අතට යම් කිසි හානියක් වුණොත් ඒක ප්‍රධාන වශයෙන්ම යොමු වෙන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට. ඒ වගේම ස්නායු වල ආබාධ තියෙනවා නම් මොලේ සුචුම් නාම නෙමෙයි ඒ කියන්නේ නියුරෝ සර්ජරි පැත්තට. එතනින් එහාට යන ස්නායු වල ආබාධ යොමු වෙන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් පැත්තට. ඊට අමතරව අපි කියනවා ක්‍රේනියෝෆේෂල් සර්ජරි කියලා. මුහුණේ අස්ථි සහ හිස් කබලේ අස්ථි වල විකෘතිතා තියෙනවා නම් ඒවා යථා තත්ත්වයට පත් වීමේ වගකීම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු වෙනවා. ඊට අමතරව දැන් මේ ගොඩක් දෙනෙක් කතා කරන කොස්මටික් සර්ජරි කියන්නේ මොකද්ද? ඇත්තටම මේ කොස්මටික් සර්ජරි කියලා කියන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ එක කොටසක්. 20%ක විතර කොටසක් තමයි මේ කොස්මටික් සර්ජරි කියන පැත්තට අයිති වෙන්නේ. ඒකෙදි තමයි කෙනෙක්ගේ රූපලාවන්‍ය වැඩි කරන්නේ කොහොමද? තියෙන පෙනුම වෙනස් කරගන්නේ කොහොමද? වයසට යාම අඩු කරගන්නේ කොහොමද? මේ දේ තැන්පත් වෙලා තියෙනවා නම් ඒ ටික පාලනය ඒක අඩු කරගන්නේ කොහොමද? අන්න ඒ වගේ රූපලාවන්‍ය සත්කම් මෙන්න මේ කොස්මටික් සර්ජරි කියන පැත්තට අයත් වෙනවා. ඔබතුමා කලින් සඳහන් කළ පරිදි අප දන්න කාරණාව තමයි දැන් කන්ස්ට්‍රක්ටිව් සර්ජරි එකක් විශේෂයෙන්ම අනතුරකට පසුව එසේත් නැත්නම් අපගේ උපතින් එන ආබාධයකට පසුව ශල්‍ය කර්මයක් සිදු කිරීමට අවස්ථාවක් යෙදෙනවා නම් එය නිතැතිම්ම රජ රෝහලක හෝ අදාළ රෝහලකින් සිදුවන්නක්. එය අප සිතාමතා කරන්නක් නොවේ. නමුත් අප දන්නවා බොහෝ විට වැඩසටහන නරඹන ඔබට ඔබගේ රූපය පිළිබඳව ඇතිවන්නා උනන්දුව නිසාම එහි කිසියම් වූ වෙනසක් තිබෙනවා නම් එසේත් නැත්නම් ඔබට උපතින් ලැබුණු රූපයට වඩා හැඩ රූපයක් ලබා ගැනීමට උවමනාවක් තිබෙනවා නම් ප්ලාස්ටික් සැත්කමකට යොමු වීමේ අවස්ථාවක් ඔබ සොයසා ඉන්නවා වන්නට පුළුවන්. ඉතින් ඔයතුමනි දැන් බොහෝ දේ තිබෙන රූපය ගැන කතා කරනදී මම කැමතියි ඔබගෙන් එක් දිශානතියක් ඔස්සේ මේ වෙලාවේ ගමන් කරන්නට. බොහෝ දෙනා කලබල වෙන දෙයක් විශේෂයෙන්ම කාන්තාවන් උනන්දුවක් දක්වන දෙයක් තමයි තමන්ගේ වයසට යෑමත් සමගම එසේත් නැත්නම් වයසට කලින්ම මුහුණෙහි සහ අනෙක් ප්‍රදේශවල හැමෙහි ඇතිවන්නා වූ රැලි ගැන්වීම. බොහෝ දෙනා කැමති නැහැ මෙව රැලි තියාගෙන ඉන්න මොකද තමන්ගේ වයසට එහා ගියපු වයසක් වෙන නිසා. අප මේ කාරණාවෙන් ආරම්භයක් ගමු වෛද්‍යතුමනි විශේෂයෙන්ම මේ කොස්මැටික් ප්ලාස්ටික් සර්ජරි පැත්තට යොමු වීමට. ඔව් ඇත්තටම දැන් නන්දන කිව්වා වගේ ගොඩක් අයට වර්තමානයේ තියෙන තත්ත්වයක් තමයි වයසට වඩා මහලු පෙනුමක් තමන්ගේ මුහුණෙන් දිස්සීම. මේකට ප්‍රධාන හේතුවක් තමයි ආහාර රටාව, එතකොට ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් ස්ටයිල් එක. ගොඩක් පීඩනයෙන් තමයි කට්ටිය ඉන්නේ. ඒ නිසා වයසට වඩා මහලු පෙනුමක් තමන්ගේ මුහුණෙන් දිස් වෙන්න පුළුවන්. හැම රැලි වැටීම සහ හැම එල්ලා වැටීම. මේ වගේම වයසත් එක්කම මේ හැමේ තියෙන කොලජන් තට්ටුව සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවීම නිසා මේ හැමේ රැලි වැටීම සහ එල්ලා වැටීම සිදු වෙනවා. නමුත් අපේ තියෙන වර්තමානයේ තියෙන මේ කාර්යබහුලත්වය නිසා ශල්‍ය කර්මයකට ගිහිල්ලා මේක යථාර්ථයට පත් කරගන්න ගොඩක් අය අකමැතියි. ඒ නිසා මේකට අපි ඊටාත්ම පහසු ක්‍රමයක් ලේස තාක්ෂණයෙන් සොයාගෙන තියෙනවා. මේකට අපි කියනවා ලේස ෆේස් ලිෆ්ට් කියලා. අපේ මුහුණේ තියෙන පටක කොටස් වශයෙන් ලේස කිරණ ලේස ආලෝකයේ මාර්ගයෙන් නැවත ඔසවා තැබීම එහෙම නැත්නම් ලිෆ්ට් කරන්න පුළුවන් තාක්ෂණයක් අපිට තියෙනවා. අපි මේකට කියනවා ලේස ෆේස් ලිෆ්ට් කියලා. ඒකෙන් හැමේ තියෙන රැලි වැටීම සහ හැම එල්ලා වැටීම පාලනය කර ගැනීමට හැකියි. වෛද්‍යතුමනි දැන් අප දන්න කාරණාවක් තමයි විශේෂයෙන්ම ශල්‍ය කර්මයක් කියන දේ මොනම ආකාරයේ ශල්‍ය කර්මයක් වුණත් ජනතාව තරමක බියක් දක්වනවා සැත්කමකට මුහුණ දෙන්නට. ඉතින් ඔබ දකිනවා නම් ඔබගේ මුහුණේ රැලි ඉවත් කර ගැනීම මේ ලේස තාක්ෂණය ආධාරයෙන් විශේෂයෙන්ම ෆේස් ලිෆ්ට් කියන වූ ක්‍රමය හරහා කතරම් ආරක්ෂිතයිද
කෙතරම් පහසුයිද කෙතරම් මේ සඳහා බිය යුතු නැතද කියන කාරණාව බොහෝ දෙනා මේට යොමු වන්නට පුළුවන්. ඉතින් අප එක් ශල්‍ය කර්මයකට යොමු මේ අවස්ථාවේදී අපගේ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට. ඔව් නන්දන ඇත්තටම මේ ලේසර් තාක්ෂණය ඉතාමත්ම දියුණු තාක්ෂණයක්. මේක හැබැයි හරියට භාවිතා කරනවා නම් සංකුලතා නැතුව සහ සංකුලතා අවම වශයෙන් අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වැඩි තියෙන මේක නිවැරදිව ඒ සඳහා පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයෙක් මාර්ගයෙන් කර ගැනීම අවශ්‍යයි. ලේසර් එකේ අපි ලේසර් එක ටාගට් කරන්නේ ඒ හැමට සහ හැමේ පටක කොටස් වලට පමණයි. ඒ නිසා ඒට ශරීරයේ වෙනත් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ලේසර් තාක්ෂණය යොදා ගැනීමේදී. අනිත් එක මේකෙදී අපි කැපීම් කෙටීම් දේවල් සිදු කරන්නේ නැහැ. එතකොට කෙනෙකුට පුළුවන් මේ ප්‍රතිකාරය කරගෙන පහුවදා එයාගේ සාමාන්‍ය ජීවිතයට යන්න. අපිට වැඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කිසියම් රැකියාවක් කරනවා නම් ඒ රැකියාවට යොමු වෙන්න පුළුවන්. ඒතකොට මේක අවම ඩවුන් ටයිම් එකක්. ඒ කියන්නේ අවම කාලයකදී මුහුණේ තියෙන පටක යථා තත්ත්වයට පත් කිරීම එහෙම නැත්නම් රැලි ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය මගින් ඔබට ඔබේ සාමාන්‍ය ජීවිතයට ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් කිසිම අතුරු ආබාධයක් නැතුව. වෛද්‍යතුමනි දැන් මම දන්නවා මේ ෆේස් ලිෆ්ට් ක්‍රමයට රැලි ඉවත් කිරීමේ ක්‍රමය ආකාර 4කින් පියවර 4කින් සිදුවන්නක්. අපි පියවරෙන් පියවර මේ පිළිබඳ විස්තර කරමින්ම ප්‍රේක්ෂකයන්ට මේ දැකීමට සලස්වමු. ඔව් ඇත්තටම මේක අපේ මුහුණේ තියෙන පටක විවිධ ස්තර තියෙනවා. මේ ස්තරවල තියෙන පටක ලේසර් තාක්ෂණ මාර්ගයෙන් ලේසර් වර්ග දෙකක් උපයෝගී කරගෙන අපි ටයිට් කරනවා. එහෙම නැත්නම් එම ටිෂු වල කොලජන් සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන් වර්ග ස්ටිමියුලේට් කරනවා මේ මුහුණේ තියෙන රැලි ඉවත් කිරීම සහ මුහුණේ එල්ලා වැටීම පාලනය කරන්නට. මේකේ පළවෙනි කොටස වශයෙන් අපි කරන්නේ කට ඇතුලෙන් ලේසර් තාක්ෂණය යොදා ගැනීමෙන් කට ඇතුලෙන් තියෙන පටක වලට ලේසර් එනර්ජි එක පාවිච්චි කරනවා. ඒකෙන් වෙන්නේ කොලජන් ස්ටිමියුලේට් වෙනවා. ඒ වගේම තියෙන ටිෂුස් ඒ කියන්නේ පටක තද භාවයට පත් වෙලා ෆේස් ලිෆ්ට් එහෙම නැත්නම් මුහුණේ එල්ලා වැටීම යථා තත්ත්වයට පත් කර ගැනීමට උපකාරී වෙනවා. ඒක තමයි පළවෙනි කොටසෙන් දැන් ඔබ දකින්නේ. එතකොට මේ ප්‍රතිකාරය කරන්න කලින් ඇත්තටම මේක රිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කිසියම් රබර් බෑන්ඩ් එකකින් වදිනවා වගේ පොඩි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකත් අපි නැති කරන්න ඔබට විශේෂ ස්ප්‍රේ එකක් කට ඇතුළට ස්ප්‍රේ කරනවා. එතකොට මේකෙන් කට ඇතුලේ තියෙන පටක නම් තාවයට පත් වෙනවා. ඒ කියන්නේ හිරි වැටීමට ලක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි කරන්නේ කම්බුල ඇතුලෙන් සහ තොල් ඇතුලෙන් තොල් වටේට ඒ වගේම නහය දෙපැත්තේ අපි කියනවා නේසලෝ ලේබියල් ෆෝල්ඩ් කියලා. අන්නේ ප්‍රදේශයේ තියෙන පටක වලට ලේසර් එනර්ජි එක භාවිතා කිරීම තමයි මේ අවස්ථාවේදී සිදු කරන්නේ. එතකොට මේකදී අපි පළවෙනි අවස්ථාවේ අපි ermium YAG කියන ලේසර් කිරණය භාවිතා කරනවා. දෙවෙනි පියවරේදී අපි කරන්නේ හැමට මතු පිටින් ගැඹුරු ස්තරයේ තියෙන පටකවලට ලේසර් කිරණ යොමු කිරීම. මේකදී කරන්නේ ඒ පටක తాවකාලිකව රත් කිරීමකට භාජනය කරනවා. එතකොට කොලජන් කියන ප්‍රෝටීනය සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීනයේ ස්ටිමියුලේෂන් එකක් සිද්ධ වෙනවා. අපි කියනවා කොලජන් රීමොඩල් වෙනවා. කොලජන් කන්ට්‍රැක්ට් වෙනවා. මෙන්න මේ අවස්ථාව උපයෝගී කරගනිමින් අපිට පුළුවන් මුහුණේ තියෙන පටක ඉස්සීමකට ලක් කරන්න, එහෙම නැත්නම් ලිෆ්ට් කරන්න, එහෙම නැත්නම් එල්ලා වැටීම පාලනය කරන්න. දැන් ඔබ මේ දකින්නේ තුන්වෙනි පියවර. මේකදී අපි ND YAG කියන ලේසර් තාක්ෂණය තමයි යොමු කරගන්නේ. මම කියවා මුලින්ම ලේසර් කිරණ වර්ග දෙකක් භාවිතා කරනවා කියලා. මේකදී ND YAG long pulse කියන ලේසර් තාක්ෂණය යොමු කරගැනීමෙන් අපි මුහුණේ තියෙන deep tissues එහෙම නැත්නම් ගැඹුරෙන් තියෙන tissues රත් කිරීමකට භාජනය කරනවා. මේක කියනවා bulk heating කියලා. මේකෙදිත් වෙන්නේ ඒ උෂ්ණත්වය භාවිතා කරගැනීමෙන් තියෙන කොලජන් ප්‍රෝටීන් යථා තත්ත්වයට පත් කර ගැනීම. ඒ කියන්නේ දුර්වල වූ කොලජන් යථා තත්ත්වයට පත් කර ගැනීම සහ නැවත අලුතෙන් කොලජන් කියන ප්‍රෝටීනය හැම ඇතුලෙන් නිපදවීම තමයි සිද්ධ වෙන්නේ. මේකට අපි ආපහු කියනවා කොලජන් රීමොඩලින් සහ කොලජන් කන්ට්‍රැක්ෂන්. ඒතර මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ ආපහු අර එල්ලා වැටුණු මුහුණේ ගැඹුරින් තියෙන ටිෂුස් පටක නැවත ඉස්සීම එහෙම නැත්නම් ලිෆ්ට් කිරීම. හතරවෙනි එකට අපි කියනවා ලේසර් පීල් එකක් කියලා. මේකෙදී ආපහු අපි යොදා ගන්නවා ermium YAG කියන ලේසර් තාක්ෂණය. මේකෙදී ඇත්තටම කරන්නේ සම මතු පිටින්ම තියෙන මැරුණු සෛල ස්තරය ඉවත් කිරීම. ඉතින් මේ මැරුණු සෛල ස්තරය සහ ඊට යටින් තියෙන ස්තරය නිසා තමයි ගොඩක් වෙලාවට හැමේ රැලි වැටීම. එහෙම නැත්නම් පිග්මන්ටේෂන් අපි කියනවා. ඒ කියන්නේ හැමේ විවිධ ලප කැලල් වගේ දේවල් තියෙනවා. දැන් මේවා ඉවත් කිරීම තමයි මේ හතරවෙනි ක්‍රමයෙන් කියන්නේ. මේකෙන් අපි කියනවා මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ එහෙම නැත්නම් මේ ලේසර් ෆේස් ලිෆ්ට් කියන ප්‍රතිකාරයෙන් පස්සේ පර්ල් ෆිනිෂ් එකක් හැමට ලැබෙනවා කියලා. ඒ කියන්නේ දිදුලන
බවක් හමට ලැබෙනවා කියලා. ඉතින් මේක ගන්න තමයි මේ හතරවෙනි පියවරට අපි ලේසර් පීල් කියන එක කරන්නේ. මේක මේ අවස්ථා හතරෙන් පස්සේ මේ ප්‍රතිකාර කර්මය ඉවර වෙනවා. මේක අපි මේක ප්‍රතිඵලයක් දකින්න සාමාන්‍යයෙන් සති 4ක් සති 6ක් විතර යනවා. මොකද අර කොලජන් කියන ප්‍රෝටීනය යථා තත්ත්වයට පත් වීම සහ කොලජන් කියන ප්‍රෝටීනය සංකෝචනය වීම කොන්ට්‍රැක්ට් වීම වගේ ක්‍රම මගින් ප්‍රතිඵලයක් දකින්න අපිට සති 4ක් සති 6ක් විතර කාලයකදී හොඳ ප්‍රතිඵලයක් දකින්න පුළුවන්. ඔයතුම දැන් මේ ෆේස් ලිෆ්ට් ක්‍රමය යන්නේ පියවර 4කින් එහි අපි මුල් පියවරෙහි සඳහන් කළේ විශේෂයෙන් කට ඇතුලේ පටකවලට සිදු කරන්නා වූ ලේසර් ට්‍රීට්මන්ට් ක්‍රමය. ඇතැම් දෙනෙක් සැක කරන්නට පුළුවන් මෙවැනි ක්‍රමවේදයක අතුරු ආබාධයක් හැටියට පිළිකාකාරක තත්ත්වයක් මේ කිරණ තුලින් ඇතිවන්නට ඉඩ තිබෙනවාද කියන කාරණාව. එම බය නැති කිරීමත් වැදගත්. ඔව් ඇත්තටම මේ ලේසර් තාක්ෂණය භාවිත කරලා මේ පිළිකාකාරක තත්ත්වයක් උදා වෙනවා කියලා කිසිම සඳහන් වෙලා නැහැ. ඒ නිසා ඔබට බිය විය යුතු නැහැ. මේ ඊ타මාත්ම කෙටි කාලයකදී කරන හීට් එකක්. අපි කියන්නේ උෂ්ණත්වය වෙනස් කිරීමක් විතරයි මේකෙන් සිදු කරන්නේ. ඒ නිසා මේකෙන් පිළිකාකාරකයක් විදියට පිළිකා සැදෙනවා වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඔයතුම දැන් මෙයත් කිසියම් වූ ශල්‍ය කර්මයකට පසුව ලැබෙනා වූ ප්‍රතිඵලයක්. ශල්‍ය කර්මයක් අවසානයේහි ඔබගේ රැලි වැටී තිබූ මුහුණ රැලි නැතුව ඔබට ලැබෙනවා. මින් ඉදිරියට මේ මෙසේ පවත්වා ගැනීම සඳහා අප දන්න විශේෂ සබම් වර්ග පාවිච්චි කිරීමට සිදු වෙනවා. එසේ නැත්නම් මේ තමන්ගේ පැවති ස්වාභාවික මුහුණ නොවේද වෙනත් කිසියම් වූ ක්‍රමවේදයන් ආරම්භ කළ යුතුද? ඉදිරියට පවත්වා ගැනීම සඳහා අප විසින් ලබා දුන් නව පෙනුම මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කිරීමේදී ඔබට නව පෙනුමක් ලැබෙනවා කියන එක නෙමෙයි අපි කියන්නේ ඔබගේ තිබිච්ච පෙනුම නැවත යථා තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ඔබේ රැලි ඉවත් වෙලා ඒ වගේම ඔබේ මූණේ එල්ලා වැටීමක් වෙනවා නම් ඒ ටික ඉවත් වෙලා ඔබේ මූණට එහෙම නැත්නම් ඔබේ සමට පෙර තිබූ තත්ත්වයට පත් වෙනවා. එතකොට මේකදී විශේෂයෙන් පාවිච්චි වෙනවා කියලා විශේෂ දෙයක් නැහැ. හැබැයි හිරු කිරණෙන් ඔබ ආරක්ෂා වෙන්න ඕනේ. මොකද හිරු කිරණ තමයි අපේ වයසට යාමට සම රැලි වැටීමට තියෙන ප්‍රධානම කෝස් එක. ප්‍රධානම සාධකය. හිරු කිරණෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම සමට තෙතමනය ලබා ගැනීමට මොයිස්චරයිසර් ක්‍රීම් එකක්. ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව විශේෂයෙන් කරන්න කියලා දෙයක් නැහැ. ඒ ප්‍රතිඵලය ඔබට භුක්ති විඳින්න පුළුවන්. ඔයතුම දැන් ඇත්තම සැත්කම් වරක් සිදු කිරීමෙන් පසු නැවත සිදු කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අප සිතුවොත් ඇහැට දමන කාචයක් එක්වරක් දැමීමෙන් පසු එය නැවත ඇස නොපෙනී ගියත් බොහෝ විට අප නැවත කාචයක් දැමීම කියන කාරණාවට යොමු වන්නේ නැහැ. දැන් ෆේස් ලිෆ්ට් ක්‍රමයට මුහුණ සකස් කිරීම අප හිතමු තරමක් තරුණ වයසේදී සිදු කරා කියන්නේ නැවත ජීවිත කාලය තුළ හැම රැලි වැටීමකට ලක්වීම සහ නැවත මේ ශල්‍ය කර්මයක් ලෙස යලි සිදු කිරීම එක දිගට සිදු වෙන දෙයක්ද? නන්දන ඇත්තටම මේක සැත්කමක් නෙමෙයි. මේක සැත්කමකට වඩා අඩු ප්‍රමාණයකින් සිදු වෙන non invasive face lift procedure එකක්. අපි සැත්කමක් මගින් අපිට face lift එකක් කරන්න පුළුවන්. ඒක plastic surgery එකක්. ඒක දිගුණොත් අපිට නැවත මේක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ අපි දන්නවා කිසිම දෙයක් අපිට සදාකාලිකව තියාගන්න බෑ. අපේ වයසට යනවා, අපේ ආහාර පුරුදු සේරමත් එක්කම නැවත අපේ කොලජන් සහ ඉලාස්ටින් ප්‍රෝටීන් වල අඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රතිකර්මය අපි ප්‍රෝග්‍රෑම් එකකට තමයි සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් මූලික ප්‍රතිඵල ලබා ගැනීමට මාස 3න් තුනට මේක තුන් සැරයක් අපි සිද්ධ කරනවා. ඊට පස්සේ ඔබට අවශ්‍ය නම් මේ ප්‍රතිඵලය දිගටම භුක්ති විඳින්න අවුරුද්දකට එක වතාවක් මේ ලේසර් ට්‍රීට්මන්ට් එක කරගන්න කියන එක තමයි අපි ඔබව දැනුවත් කරන්නේ. ඔයතුම දැන් තව කාරණාවක් මම කැමති වැඩසටහන අවසානයේදී දැනගන්නට මේ අපට විශේෂයෙන්ම වසරකට වතාවක් රිෆ්‍රෙෂ්මන්ට් මෙතඩ් එකක් විදිහට ඉස්සෙල් නැත්තම් හැම සහ අපගේ මුහුණේ එල්ලා වැටීම පාලනය කිරීමට ක්‍රමවේදයක් හැටියට යොදාගෙන පුළුවන් කියන කාරණාව ඔබතුමා මතක් කළා. කිසිවෙකු පළවෙනි අවස්ථාවට තමන්ගේ හැමේ රැලි වැටීමක් නිවැරදි කර ගැනීම සඳහා එන විට දැන් මේ ජීවිත කාලය පුරාවට වසරින් වසර කරගෙන යාමට සිතන කෙනෙක් නම් අප එකන තෝර ගැනීමට කිසියම් වයස් කාණ්ඩයක් තිබෙනවා. උදාහරණයකට අප හිතුවොත් වයස අවුරුදු 25ක 30ක කෙනෙක් තමන්ගේ මුහුණේ රැලි වැටීමක් ගැන සිතා මෙවැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙනවා නම් ඔවුනුත් මේ ප්‍රතිකාර ක්‍රමයට සම්බන්ධ කරගන්නවා. දැන් රීජනරේටිව් මෙඩිසින් කියන සංකල්පය දැන් ලෝකෙ ගොඩක් ව්‍යාප්ත වෙනවා. දැන් මේකෙදි කියන්නේ ඔබ යම්කිසි රූපලාවන්‍ය ප්‍රතිකාරයක් ඔබ අඩු වයසෙන් පටන් ගන්නවා නම් ඔබේ වයසට යාමේ වේගය සහ වයසට යාමේ ශීඝ්‍රතාවය මං කියන්නේ පෙනුමෙන් වයසට යාමේ වේගය සහ ශීඝ්‍රතාවය අඩු කරගන්න පුළුවන්. අපි හිතමු යම්කිසි කෙනෙක් අවුරුදු 40 දී මේ ප්‍රතිකාරය කරගන්නවා නම් එයාට ඒ ප්‍රතිකාරය නැතුව අවුරුදු 50 දී ලැබෙන පෙනුමට වඩා හොඳ පෙනුමක් අවුරුදු 50 දී කිසිම වෙන ප්‍රතිකාරයක් නැතුව ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ වගේ ට්‍රීට්මන්ට් එකක්
වෙනවා නම් අපි කියනවා බූස්ට් එකක් හම්බ වෙනවා. අපේ පෙනුමේ බූස්ට් එකක් හම්බ වෙනවා. එතකොට වයසට යාමේ වේගය අඩු කරගන්න පුළුවන්. පෙනුමේ වයසට යාමේ වේගය අඩු කරගන්න පුළුවන් කිසියම් ප්‍රතිකාරයක් ඔබ අවුරුදු 40 වගේ අවස්ථාවකදී පටන් ගන්නවා. රූපය අනිත්‍යයි කියන කාරණාව ඔබත් මමත් ධර්මානුකූලව කතරම් හොඳට අවබෝධ කරගෙන සිටියත් අප දන්නවා වැඩසටහන ආරම්භන ඔබත් වැඩසටහන ඉදිරිපත් කරන මමත් දෙදෙනාම කැමති තමන්ගේ රූපය ලස්සනට තියාගන්නට පැහැපත්ව තියාගන්නට සහ ප්‍රසන්නව තියාගන්නට. ඉතින් ඔබ ඔබගේ තරුණ අවදියේම කිසියම් අවපැහැගැන්වීමක් හෝ ඔබගේ රූපය නිවැරදි කර ගැනීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් මෙම ක්‍රමය සඳහා මේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය සඳහා යොමු වීමේ කිසිදු වරදක් නැහැ. මොකද එය ඔබගේ ඉදිරි ජීවිත කාලය තුළ ඔබට කිසියම් වූ ප්‍රසන්න පෙනුමකින් සිටීමට උපකාර වනාට සැකයක් නැහැ. ඉතින් අද දිනේ අප ඔබ දෙනවා කියලා විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් සර්ජරිස් නැත්නම් ප්ලාස්ටික් සැත්කම් වල සිදුවන්නා වූ කොස්මැටික් සර්ජරි ඔබගේ රූප ලාවන්‍ය සඳහා යොදා ගන්නා වූ ක්‍රමවේදයන් පිළිබඳව කෙටි හැඳින්වීමක්. අද දිනේ ඔබ දෙනවා කිලමට අපගේ ආරාධනෙන් අප සමග එකතු වූවා ප්ලාස්ටික් සර්ජරි පිළිබඳ විශේෂඥ වෛද්‍ය අමිල සිරිවර්ධන වෛද්‍යතුමා ඔබට බෙහෙවින් ස්තුතියි අප දෙනවා කිලිම සම්බන්ධයෙන්. තවත් දිනකදී මේ වැඩසටහනකින් යලිත් හමු වෙමි බලාපොරොත්තු වෙන සමගින යන්නම් ඔබට නිරෝගීමත් දිනයක් වේවා.